එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන්. අපි පුතේ පටන් ගමු. අද ඕගොල්ලන්ගේ දැන් අපි වෘත්ත ජ්‍යාමිතිය ප්‍රමේයන් ගොඩාක් අපි සාකච්ඡා කරගෙන ඇවිත් තියෙන්නේ. ඉතිරි ප්‍රමේයන් ටික සාකච්ඡා කරන්න තමයි අද අපි සූදානම් වෙලා ඉන්නේ. තව ප්‍රමේයන් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයයි ස්පර්ශක සම්බන්ධතාව ප්‍රමේයක් තියෙනවා. ඒ ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. දැනට අපි ස්පර්ශක සම්බන්ධ ප්‍රමේයන් වලින් එක ප්‍රමේයක් හා එයාගේ විලෝමය කතා කරලා තියෙනවා. මොකද්ද? වෘත්තයක් මත ඇති ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බකව ඇඳි රේඛාව එම ලක්ෂයේදී වෘත්තයට ඇඳි ස්පර්ශකයක් වේ. අපි දැන් කතා කරා නේද? ඊට පස්සේ කතා කරා ඒ ප්‍රමේය විලෝමය. මොකද්ද? වෘත්තයක් මත ඇති ලක්ෂයකදී අඳින ලද ස්පර්ශකය එම ස්පර්ශක ලක්ෂයට ඇඳි අරයට ලම්බ වේ. ඉතින් දෙකම එකයි. මොකද්ද තියෙන්නේ? වෘත්තයක් මත ඇති ලක්ෂයක් කරන අඳින ලද ස්පර්ශකයයි එම ලක්ෂයටම කේන්ද්‍රයත් එක්ක යා කරලා අඳින ලද අරයයි ලම්බකයි කියන එක තමයි ඔය තියෙන්නේ. ඔයගලන්ට මතකයි ඔයගොල්ලෝ වෘත්තයක ජාය 10 වසර ක්‍රමයේ කරද්දී කතාව කරන මුල් සතියේ එතෙන්දිත් අපි කතා කරා ජායක මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව ජායට ලම්බකයි කියන. ඉතින් ලම්බකයක් කොහේ හරි තැනක තියෙනවා නම් එතනින් ඔයගොල්ලන්ට සම්බන්ධ කරලා අංශක 90ක් එන විදිහට ගණන් හදන්න දෙන්න පුළුවන්. ඒ වගේම ලම්බකයක් තියෙනවා නම් පයිතගරස් සම්බන්ධ ගණන් වලට යන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඉස්සරහට ත්‍රිකෝණමිතිය ත්‍රිකෝණමිතිය කරාට පස්සේ ගොඩාක් පරාසයකට යන්න පුළුවන් ලම්බකත් එක්ක. ඒක නිසා අර වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂය කරන රේඛාව ලම්බ වෙනවා වගේම එම ජායට මතක තියාගන්න වෘත්තයක් මත ඇති ලක්ෂයකට අඳින ලද ස්පර්ශකයයි එම ස්පර්ශක ලක්ෂයට අඳින ලද අරයයි ඒ දෙන්න ලම්බකයි. හරි? එතන අපි ප්‍රමේයන් දෙකක් ඉගෙන ගත්තා. ප්‍රමේයක් හා විලෝමය. මම ඔයගොල්ලන්ගේ ටියුට් එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඇති. මම ටියුට් එක පැහැදිලිව දාලා තියෙනවා. හරි පුතේ. ඊට පස්සේ අපි නිර්මාණ පාඩමේදී කතා කරා වෘත්තයකට බාහිරින් පිහිටි ලක්ෂයක ඉඳන් වෘත්තයට අඳින්න පුළුවන් ස්පර්ශක දෙකක්. නේද? වෘත්තයකට බාහිරින් පිහිටි ලක්ෂයක ඉඳන් වෘත්තයට අඳින්න පුළුවන් ස්පර්ශක දෙකක්. දැන් මම මේ වගේ වෘත්තයක් ඇන්දොත් හරි මේ වෘත්තයට බාහිරින් තියෙනවා නම් ලක්ෂයක් මේක නම් ඡේදකයක් වුණාද ඡේදනය කරගෙන ගියා. වෘත්තයක් ඇන්දොත් ඒ වෘත්තයට බාහිරින් තියෙනවා නම් ලක්ෂයක් මට පුළුවන් මේ බාහිර ලක්ෂයේ ඉඳන් වෘත්තයට අඳින්න ස්පර්ශක දෙකක්. කොහොමද පුතේ මම මේ ස්පර්ශක දෙක අඳින්නේ? මේ දෙන්න යා කරනවා මම නිර්මාණ පාඩමේදී කියලා දුන්නා. මොකද බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරනවා. ඊට පස්සේ යා කරපු රේඛාව සමච්ඡේදනය කරනවා. ඊට පස්සේ කේන්ද්‍රයේ ඉඳන් හරි බාහිර ලක්ෂයේ ඉඳන් හරි සමච්ඡේදකයට තියෙන දුර ගන්නවා. මෙතන කවකටුවේ උඩ කියලා ඒ දුර ලකුණු කරනවා. ලකුණු කරලා තමයි යන්නේ. නැත්තම් මෙහෙම අදින්න පුළුවන්. දැන් මම මේ දල රූපයක් අදින නිසා මම මෙහෙම අදිනවා. හොඳයි. ඊළඟට මෙහෙම අදින්න පුළුවන් ද ස්පර්ශක බෑ. අර ක්‍රමයට තමයි ස්පර්ශකයක් නිර්මාණය කරන්නේ. මේක දල රූපයක් නිසා මම ඕනේ නිකම්ම ඇඳලා දැම්මා. එහෙනම් මෙන්න මේ P කියන බාහිර ලක්ෂයේ ඉඳන් O කේන්ද්‍රය වූ වෘත්තයට Q හා R කියන ලක්ෂවලදී ඇඳලා තියෙනවා පුතේ ස්පර්ශක දෙකක්. Q හා R කියන ලක්ෂවලදී ඇඳලා තියෙනවා ස්පර්ශක දෙකක්. ඔය තියෙන්නේ. ඔන්න වෘත්තයකට බාහිරින් පිහිටි ලක්ෂයක ඉඳන් වෘත්තයකට ඇඳොත් පුතේ ස්පර්ශක දෙකක් සම්බන්ධ ප්‍රමේයක් තියෙනවා. ලක්ෂණ තුනක් ඇතුළත් ප්‍රමේයක් තියෙනවා. මොකද්ද? එකක් තමයි මේ ස්පර්ශක දෙක දිගින් සමාන වෙනවා. මේ ස්පර්ශක දෙක දිගින් සමානයි. එකක්. අනිත් කාරණාව තමයි මේ ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන කෝණ ආපාතනය කරයි. හරි? මේ ස්පර්ශක මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණ විශාලත්වයෙන් සමානයි. මේ බලන්න. දැන් මෙන්න මෙහෙම වැඩක්. මම මේ P හා O කියන බාහිර ලක්ෂයයි බාහිර ලක්ෂය P කියන එකනයි O වෘත්තයේ කේන්ද්‍රයයි යා කරනවා. යා කරලා මේ Q O කියන අරය අඳිනවා. ඔයගොල්ලෝ දන්නවා. මෙතන ලම්බකයක් කියලා දන්නෝනේ. ඒක කලින් ඉගෙන ගත්තා මේ. ස්පර්ශක ලක්ෂයට ඇඳි අරය ස්පර්ශකයක් ලම්බ වේ කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මොකද්ද? මේ ස්පර්ශකයෙන් කේන්ද්‍රයට ආපාතනය කරපු කෝණය. කවුද පුතේ? මේ තියෙන්නේ ස්පර්ශකය. මේ තියෙන්නේ කේන්ද්‍රය. මේ ස්පර්ශකයේ අන්තලක් කෙලවර ලක්ෂ දෙකේ ඉඳන් එනවා මෙම රේඛා දෙකක් කේන්ද්‍රයට. එතකොට මෙන්න කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. මෙන්න මේ කෝණය තමයි කේන්ද්‍රයට ආපාතනය කරලා තියෙන්නේ. හරි. එතකොට මේ ස්පර්ශකයේ කේන්ද්‍රයට ආපාතනය කරපු කෝණය හොයන්නේ කොහොමද? මේ තියෙන්නේ ස්පර්ශකය. මේ තියෙන්නේ දෙකලවර ලක්ෂ දෙක. පුතේ මේ අරයවන් යා කරනවා. එතකොට
මේ දෙකලවර ලක්ෂ දෙකෙන් කේන්ද්‍රයට ආපු රේඛා දෙක තමයි මේ තියෙන්නේ. මෙතනදී හමු වෙන්නේ. මේ තියෙන්නේ PR කියන ස්පර්ශකයෙන් කේන්ද්‍රයට ආපාතනය කරපු කෝණය. දැන් මේ ප්‍රමේය කියවෙන දේ අනුව මොකද්ද පුතේ වෙන්නේ? QOP කියන කෝණයයි ROP නැත්නම් POQ POR මේ කෝණ දෙක සමානයි. මුලින් කිව්වා බාහිර ලක්ෂයක නම් වෘත්තයකට ස්පර්ශක දෙකක් ඇඳ ඇති විට එම ස්පර්ශක දිගින් සමාන වේ. එහෙනම් මේ දෙන්න දිගින් මොකෝ වෙන්නේ? සමානයි. අනිත් එක තමයි එම ස්පර්ශක මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණ විශාලත්වයෙන් සමාන වේ. ඒ කියන්නේ මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. මෙතන හැංගිච්ච දෙයක් තියෙනවා. මොකද්ද? මෙතනක් තියෙන ලම්බකයක්. මෙතනක් තියෙන ලම්බකයක්. ඒක හැංගිලා නේ අපි කලින් ඉගෙන ගත්තා. නේද? ස්පර්ශක ලක්ෂයට ඇති ලම්බකයක්. අරයත් ස්පර්ශක ලක්ෂයට ඇති අරයත් අතර කෝණේ ඍජු කෝණයක් ලම්බකයි කියලා. හරි. ඒක අපි කලින් ඉගෙන ගත්තා. මෙතන මම ලකුණු කළා නෑ. එතන ඍජු කෝණ දෙකක් තියෙනවා. මතේ. පැහැදිලිව මතක තියාගන්න. හරි. අනිත් කාරණාව තමයි මොකක්ද දන්නවද? බාහිර ලක්ෂ්‍ය කේන්ද්‍රයක් යා කරන රේඛාව මගින් ස්පර්ශක දෙක අතර සෑදෙන කෝණය සමච්ඡේදනය කෙරේ. කියන්නේ මෙන්න මේ දෙන්න සමානයි. මේ කෝණය සමානයි කියන එක කියන්නේ. මේ බාහිර ලක්ෂ්‍ය කේන්ද්‍රයක් යා කරන රේඛාව තියෙනවා. දැන් මෙතන PO රේඛාව අන්නේ රේඛාව මගින් QPR කියන කෝණය සමච්ඡේදනය කෙරේ. හරි. ඔන්න ඔය කරුණු තුන. අයිපාරක් මම කියන්නම්. වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ඇඳ ඇති විට පළවෙනි එක තමයි එම ස්පර්ශක දිගින් සමාන වේ. එන PQ සමානයි PR. දෙවෙනි එක තමයි එම ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන කෝණ ආපාතනය කරයි. ඒ කියන්නේ POQ සමානයි POR. සමාන කෝණ ආපාතනය කරන්නේ. එක සමාන කෝණ දෙකක් ආපාතනය. අනිත් එක තමයි බාහිර ලක්ෂයක් කේන්ද්‍රයක් යා කරන රේඛාව මගින් ස්පර්ශක දෙක අතර සෑදෙන කෝණය QPR කියන කෝණය සමච්ඡේදනය කරේ. හරි. ඔක තමයි. අපි මම ඔයගොල්ලන්ගේ ප්‍රමේය අර නෝට් එකේ දාලා දිනවා. ඔයගොල්ලන්ට ඒ නෝට් එක ටියුට් එක බලාගෙන ඔතන ඔයගොල්ලන්ගේ ජ්‍යාමිතිය පොතේ නෝට් එක හදා ගන්න පුළුවන්. හරි. හරි. දැන් අපි මෙන්න මේක නම් විධිමත් සාධනයක්. ඊට මේක තමයි වෘත්ත ජ්‍යාමිතියේ තියෙන අන්තිම සාධනය. හරි. එහෙනම් මොකද්ද පුතේ දත්තය? මේක අපි සාධනය කරන්න යන්නේ. දැන් අපි දන්න දේ මෙච්චරයි. අපි දන්නේ මෙන්න මෙච්චරයි. කේන්ද්‍රය O වෘත්තයට බාහිරින් පිහිටි P ලක්ෂයේ සිට PQ හා PR ස්පර්ශක ඇඳ ඇත. හරි? ඔච්චරයිනේ අපි දන්නේ. නේද? ඊට පස්සේ අපි මේක ඕනනම් දත්තයටම ලියමු QO හා RO අරයන් යාකර ඇත කියලා. එච්චරයි දත්තය. එච්චරයි අපි දන්න දේ. රූප සටහනේ ලකුණු කරලා තියෙන දේ. ඔයගොල්ලෝ ලියන්න. ඊට පස්සේ සාධනය කළ යුත්තේ. උදේ මෙතන අපට සාධනය කළ යුත්තවල් තුනක් තියෙනවා. මොකද්ද සාධනය කළ යුත්ත? පළවෙනි එක ස්පර්ශක දෙක දිගින් සමාන බව. එහෙනම් පළවෙනි සාධනය කළ යුත්ත තමයි අපට PQ සමානයි PR බව. තමයි පළවෙනි සාධනය කළ යුත්ත. මේ ස්පර්ශක දෙක දිගින් සමාන බව. දෙවනි සාධනය කළ යුත්ත. දෙවනි එක තමයි මොකද්ද? ස්පර්ශක මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණ විශාලත්වයෙන් සමාන බව. POQ සමානයි POR බව. සාධනය කළ යුත්තවල් දෙකයි. තුන්වෙනි සාධනය කළ යුත්ත. තුන්වෙනි එක්කෙනා තමයි මොකද්ද? බාහිර ලක්ෂයක් කේන්ද්‍රයක් යා කරන රේඛාවෙන් ස්පර්ශක අතර සෑදෙන කෝණය සමච්ඡේදනය වන බව. ඒ කියන්නේ මේ රේඛාවෙන් QPR කියන ලොකු කෝණය සමානව දෙකකට බෙදිලා සමච්ඡේදනය. ඒ කියන්නේ QPO සමානයි RPO. එහෙම නැත්නම් OPQ සමානයි OPR බව. එහෙම ලියමුකෝ. හරි. ඔන්න පුතේ සාධනය කළ යුත්තවල් 3. හරි. ඔන්න සාධනය කළ යුත්තවල් 3. දැන් අපි ඔක සාධනය කරන්න යන්නේ. දැන් කොහොමද සාධනය කරන්නේ? එන්න මම සාධනය කියන පියවර ලියනවා.
මෙතන කොටසක් ලියලා අතන කොටසක් ලියන්නම් හොඳේ නැත්නම් අපන්ට ඉතින් මදි වෙනවනේ බෝඩ් එකේ. සාධනය. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ සාධනය කොහොම කරොත්ද හරියන්නේ. මොකද්ද කරන්න ඕනේ? මට කවුරු මයික් එක ඔන් කරලා කියන්න. දුලාර. මොනවා කරොත්ද මට මේ කාරණා තුනම ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ? දුලාර. මලිනි කියන්න බලන්න මොකක් කරොත්ද මම මේ කියලා තියෙන කාරණා තුනම මට සාධනය කරලා පෙන්වන්න පුළුවන් වෙන්නේ? ත්‍රිකෝණ දෙකම අංග සමග. අන්න හරි පුතේ. මොකද්ද කරන්න ඕනේ? අන්න හරි. ගයන් කියන්න හැදුවා හොඳේ. ඊට කලින් මලිනි කිව්වා. කවන්නේ. හොඳයි. මොකද්ද? OPQ හා OPR කියන ත්‍රිකෝණ දෙක මොනවා කරනවද? අංග සම කරන්න ඕනේ. ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තොත් අංග සම ත්‍රිකෝණ අනුරූපාංග සමානයිනේ. මේ රේඛාවයි සමානයි කියන්නත් පුළුවන්. මේ කෝණය සමානයි කියන්නත් පුළුවන්. මේ කෝණය සමානයි කියන්නත් පුළුවන්. හරි. ඔන්න ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕනේ. එහෙනම් ගයන් දැන් කියන්න. ගයන් මොකද්ද ත්‍රිකෝණ දෙක අංග සම කරන අවස්ථාව? ගයන් අංගල කියන ගයන් කෝකෝපා අවස්ථාවලු. නුවණ ඉන්නවද? නුවණ එකද අවස්ථාව? නුවණ ඉන්නව. නුවණ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ කෝකෝපා අවස්ථාවෙන්ද? නුවණි මයික් එක ඔන් කරගන්න. නෑ. පාකෝපා අවස්ථාව නුවණි. දැන් නුවණි මොකද්ද නුවණි අවස්ථාව? ගයන් කියන්නේ කෝකෝපා නේ. පාකෝපා. නෑ. දැන් මම ඔන්න දෙන්නගෙම වැරදි කියන්න. දැන් ගයන් කෝකෝපා අවස්ථාව කියනවා. ගයන් කියන්නේ කෝණ දෙකක් හා මේ අනුරූප පාදය. දැන් මේ කෝණය යන ඍජු කෝණ නිසා සමානයි කියලා කියන්න පුළුවන්. මේ කෝණ දෙක සමානයි කියන්නත් බෑ. ඒකත් අපිට සාධනය කළ යුත්තේ තියෙන්නේ. මේ කෝණ දෙක සමානයි කියන්නත් බෑ. ඒකත් අපේ සාධනය කළ යුත්තේ තියෙන්නේ. ඒක නිසා කෝකෝපා අවස්ථාවට ගයන්න යන්න බෑ. හොඳේ. මොකද මේ දෙකත් සමානයි කියන එක සාධනය කළ යුත්තේ තියෙනවා. මේ දෙක සමානයි මේ සමානයි කියන එකත් සාධනය කළ යුත්තේ තියෙන්නේ. මේ දෙක නම් සමාන බව දන්නවා. දෙක ඍජු කෝණ දෙකක් බව දන්නවා. කලින් ප්‍රමේයදී ඉගෙන ගත්තා. හරි? නුවණි කියනවා. මොකද්ද නුවණි කිව්වේ? පාකෝපා. පාද දෙකක් හා අන්තර්ගත කෝණය පාද දෙකක් හා අන්තර්ගත කෝණයට සමාන වීම. නුවණි ඒක හරියන්නේත් නැහැ. මෙතන පාද දෙකක් හා කෝණයක් පාද දෙකක් හා කෝණයකට සමානයි. හැබැයි අන්තර්ගත කෙනෙක් ගන්න බෑ. ඇයි? නෑ. පොදු බාහුවක් තියෙනවා. ඒක දෙන්නගෙම සමානයි. ඒක හරි නුවණි. අරයන් දෙකක් තියෙනවා. ඒකත් දෙන්නගෙම සමානයි. ඔන්න පාද දෙකක් හරි. නුවණි කෝණයේ විදිහට මේක තමයි ගන්න වෙන්නේ. මේක නෙවෙයි. එහෙම වුණොත් පාද දෙකක් නම් හරි අන්තර්ගත කෝණය නෙවෙයිනේ. එහෙනම් ඒක හරියන්නේත් නැහැ. පාපා කොහොමත් හරියන්නේ නැහැ. නුවණි ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ. ගයන් පේනවා ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක්. මේ තියෙන ඍජු කෝණ. මෙතනත් ඍජු කෝණයක්, මෙතනත් ඍජු කෝණයක් තියෙන්නේ. ඇයි හේතුව? අපි කලින් පාඩමේ නෙමෙයි මේකෙදිම ඉගෙන ගත්ත කලින් ප්‍රමේය. ස්පර්ශක ලක්ෂයක්, ස්පර්ශක ලක්ෂයට ඇඳි අරයත් ලම්බ වේ. ඒ නිසා මේ දෙක ඍජු කෝණ දෙකක්. ඍජු කෝණික ත්‍රිකෝණයකට සම්මුඛ වෙන්නේ කර්ණය. කර්ණය තමයි ත්‍රිකෝණ දෙකේම පොදු බාහුව වෙන්නේ. පොදු බාහුව එහෙනම් කර්ණ දෙක සමානයි. ඒත් එක්කම Q හා R කර්ණපා. අරයන් දෙකක්. එහෙනම් අවස්ථාව මොකද්ද නුනි? කර්ණපා. හරිනේ? කර්ණපා අවස්ථාව මොකද්ද? කර්ණපා කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක කර්ණය හා තවත් එක් පාදයක් සමාන වීම. එහෙනම් මේ දෙකේ පොදු බාහුව තමයි PO. PO තමයි කර්ණය වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ QO හා RO සමානයි. ඇයි ඒ දෙන්න සමාන වෙන්නේ? වෘත්තයේ අරයන් නිසා. ඒ වගේම PQO PRO සමානයි අංශක 90යි ඍජු කෝණ. ඇයි ඒ දෙන්න ඍජු කෝණ වෙන්නේ? ස්පර්ශකයත් ස්පර්ශක ලක්ෂයට ඇඳි අරයත් ලම්බ වීම. කලින් ප්‍රමේය. තේරුණා නේද? එහෙනම් අපි කර්ණපායට තමයි ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ පුතේ. එහෙනම් අපි ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියන්න කලින් මේ කතාව ලියමු. මොකද්ද මේ කතාව? PQO සමානයි PRO සමානයි අංශක 90යි. හරි? මේ කෝණ දෙක අංශක 90යි. ඒක ලකුණු කරලා නැහැ. මොකක්ද හේතුව? කලින් ප්‍රමේය. කලින් ප්‍රමේය කියලා ලියලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ ප්‍රමේය කියන දේ ලියන්න ඕනේ. ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයට ඇඳි අරයක් ලම්බ වේ. ඒක ලියවෙන්න ඕනේ මෙතන. හොඳේ? හරි. ඊට පස්සේ
PQO හා PRO ඍජු කෝණික ත්‍රිකෝණවල PQO හා PRO ඍජු කෝණික ත්‍රිකෝණවල ත්‍රිකෝණ දෙකක් අංග සම කර ගන්න කලින් ඔයගොල්ලෝ දන්න ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලියන්න ඕනේ. කර්ණපා අවස්ථාව යටතේ අංග සම කරනවා නම් ඍජු කෝණික කියන වචනේ ලියවෙන්න ඕනේ. එතකොට අවස්ථා දෙකක් ලියුවාම ඇති. දැන් අපි දන්නවා PO තමයි පොදු බාහුව කර්ණය වෙන්නේ. කර්ණ දෙක සමානයි. එහෙනම් PO සමානයි PO පොදු බාහුව කර්ණය කියලා ලියුවත් කමක් නැහැ. එහෙම නැත්නම් PO පොදු බාහුවකි. එයා තමයි කවුද? කර්ණය. හරි? ඒ වගේම තමයි QO සමානයි RO. හේතුව එකම වෘත්තයේ අරයන්. එකම වෘත්තයේ අරයන්. ඊට පස්සේ මට ලියන්න පුළුවන්. එම නිසා වෙන කරුණු ලියන්න දෙයක් නැහැ. මෙතන තියෙන ත්‍රිකෝණ දෙකේ ඍජු කෝණ දෙකක් තියෙන බව. උඩ ලියලා තියෙන එතන ඍජු කෝණ උනේ ඇයි කියන එක. මෙතන ලියලා තියෙන පොදු බාහුවක් තියෙන එයා තමයි කර්ණය වෙන්නේ. ඊට පස්සේ QO සමානයි RO කියන එකත් මෙතන ලියවිලා තියෙනවා. යටින් ලියනවා. එම නිසා PQO ත්‍රිකෝණය අංග සමයි PRO ත්‍රිකෝණයට අවස්ථාව මොකක්ද පුතේ? කර්ණපා. හරිනේ? කර්ණපා. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් යටින් ලියන්න ඕනේ. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වේ. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමානයිනේ. එහෙනම් ඉතින් මේ පාඩ දෙක සමානයි, මේ කෝණ දෙකක් සමානයි, මේ කෝණ දෙකක් සමානයි. යටින් ලියනවා වාක්‍යයක් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වේ කියලා ලියලා මේ තුන අපහු ලියන්න විතරයි තියෙන්නේ. ඔච්චරයි පුතේ. වෘත්ත ජ්‍යාමිතියේ ඕගොල්ලන්ගේ තව එක ක්‍රමයක් තියෙන එක සාධනය කිරිල්ලක් නැහැ. මෙච්චරයි සාධනය කිරිලි තියෙන්නේ. හරි? ඉක්මන් කළා මේ සාධනය ලියා ගන්න. අන්තිම ක්‍රමයක් කතා කරලා ඔයාලට ගණන් කීපයක් දෙනවා. අද මම කොටස් දෙකකට පන්තිය කරන්න යන්නේ නැහැ. අපි මේ පාඩමේ තවත් ගණන් කීපයක් මම හෙට අනිත් ගෲප් එකට දානවා ඔයගොල්ලන්ට. අර කලින් දාපු ගණන් ටිකයි ඒ ගණන් ටිකයි සාකච්ඡා කරනවා. විභාග ගැටලු කිහිපයකුත් දානවා. ඒවත් සාකච්ඡා කරනවා. හැබැයි ඒවා මම වීඩියෝ ටික අප්ලෝඩ් කරන්නේ. හරි? ඉක්මන් කළා මේ ටික බලන්න.
ඕගොල්ලෝ යටින් ලියන්න ඕනේ. මොකද්ද? අංග සම ත්‍රිකෝණ අනුරූපාංග සමාන වේ කියලා ලියලා. එම නිසා කියලා දාලා මේ තුන අපහු ලියන්න ඕනේ. හරි පුතේ කාලය ඇති. දැන් බලන්න මේ පැත්ත. අපිට ඊළඟට කතා කරන්න තියෙන ප්‍රමේය සාධනයක් නැහැ. හැබැයි ඒ ප්‍රමේය කියලා දුන්නට පස්සේ ඕගොල්ලන්ට වෘත්තයක් ඇතුලේ චතුරස්‍රයක් ත්‍රිකෝණයක් වෘත්තකණ්ඩයේ කෝණයක් මොකක් හරි ඇඳලා පැටලිලි සහගත තැන් ගොඩාක් දෙන්න පුළුවන්. ඔය වෘත්තය ඇතුලේ තියෙන්න පුළුවන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර කෝණ අතර සම්බන්ධය. වෘත්ත චතුරස්‍රයක් ඇඳලා වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය හා අභ්‍යන්තර සම්මුඛ කෝණය අතර සම්බන්ධය. හරි ඊට පස්සේ වෘත්ත ඛණ්ඩවල කෝණ අතර සම්බන්ධය. ඒකාන්තර වෘත්ත ඛණ්ඩය තමයි බිනග මාතෘකාව. අර තුනට ඒකාන්තර වෘත්ත ඛණ්ඩයක් සම්බන්ධ කරන්න පුළුවන්. පැටලෙනව ගොඩාක්. හරි ඒක නිසා ඒකත් කියලා දුන්නට පස්සේ ඒ සියලුම දේවල් දැන් මම ඒකයි මම කිව්වා අද මම තව කොටසක් කරන්න යන්නේ නැහැ ඔයගොල්ලන්ට. හරි තව විනාඩි 40ක් කරන්නේ ඔයගොල්ලන්ට මේ ප්‍රමේය කතා කරලා වැඩි නවත්තනවාද? ඇයි හේතුව ඒකත් කරාට පස්සේ අර මම print එක ඔයගොල්ලන්ට දාපු ටියුට් එකක් අරගෙන සියලුම දේවල් ආයේ මුලින් ඉඳන් බලන්න. අපි ප්‍රමේයන් 12ක් කතා කරා විලෝමයන් එක. නැත්තම් 9යි තියෙන්නේ. තුනක විලෝමයන් තිබුණා. ගයින් කරාම ප්‍රමේයන් 9යි. හරි ඒ 9 හා සාධනයන් 5ක් 6ක් විතර කෙරුණා. ඒ සාධනයන් නැවත බලන්න ඕනේ මුලින් ඉඳන්. බලලා මම අර කලින් දවස් දීපු ගණන් ටික තනියම උත්සාහ කරන්න ඕනේ. මම ඒකයි ඔයාලට වීඩියෝ එකක් දානවා. ඒත් එක්කම අදත් දානවා මම අන්තිමට ගණන් කීපයක්. ඒ ටිකත් ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරමු විභාග ප්‍රශ්න. විභාග ප්‍රශ්න වල තියෙන්නෙම x ඇසුරින් මොකක් හරි x කියලා පුරක් දාගන්න කියන එක කෝණයකට x ඇසුරින් මේ කෝණය නම් කරන්න. මේ කෝණයේ විශාලත්වය x ඇසුරින් ලියන්න. හරි ඔහොම තමයි තියෙන්නේ. ගොඩාක් පැටලිලි සහගතයි. අනිත් එක ජ්‍යාමිතිය ගණන් 3ක් වෙන බව ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ දන්න ජ්‍යාමිතිය ගණන් 3ක් වෙනවා. එක ගානක් නිර්මාණ ගාන. ඒක නම් ඔයගොල්ලන්ට ගේමක් ඇත්තෙම නෑ හොඳේ. මම නිර්මාණ පාඩම සම්පූර්ණයෙන් කතා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි 2013 2014 ගණන් දෙක තමයි ඔය ඉගෙන ගන්න හැම දෙයක් පත එනවා හැම දෙයක් වෙනවා. ඒ ගණන් දෙකේ සම්පූර්ණ සාකච්ඡාවක් ඔයගොල්ලන්ට මම දාලා තියෙන්නේ. හරි ඒක නිසා නිර්මාණ ගණන් ටික ඔක්කොම ඔයගොල්ලන්ට ජ්‍යාමිතිය පොතේ හදන්න පුළුවන්. මම හිතනවා මේ වෙනකොට හදලා ඇති කියලා. කීප දෙනෙක් මට ෆොටෝස් දාලා තියෙනවා නිර්මාණ ගණන් වල. නිර්මාණ ගණන් ටික කරලා විභාග ගණන් ටික ෆොටෝස් දාලා තිබුණා. හොඳයි ඒ අය. හරි සමහරව මම දීපු අවුරුදු දෙකේ දෙක විතරක් දාලා තිබුණා. එහෙමත් තිබුණා. හරි ඒක නිසා නිර්මාණ ගණන් ටික කරන අනිත් එක මම කිව්වේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය සමාන්තරාශ්‍ර ත්‍රිකෝණ සම්බන්ධ ජ්‍යාමිතිය ගාන. හරි ඒ ටිකක් අමාරු නෑ ඇත්තට මේකත් හරි ලේසි. පොඩි සාධනය කිරිල්ලක් තියෙන එච්චරයි. ඔයගොල්ලන්ට ඔක්කොම දැන් කරලා ඉවරයි මොදේ. ඔයගොල්ලන්ට ඔක්කොම මම කතා කරලා තියෙන්නේ. පුංචි ප්‍රමේයක් තියෙන මලිනි දන්න ප්‍රමේය මොකක්ද කියලා. එකක් ඉතුරු වෙලා තියෙනවා සමාන්තර රේඛා එකම සමාන්තර රේඛා දෙකක් හා එකම ආධාරක මත සෑදෙන ත්‍රිකෝණ දෙකක වර්ගඵලය සමාන වේ කියන ප්‍රමේය අපිට කරන්න ඕනේ. එතන අපි පොඩ්ඩක් නවත්තලා ඇත්තේ. අනිත් සියලුම දේවල් කරලා තියෙන්නේ වෘත්ත ජ්‍යාමිතිය මේ කතා කරන ප්‍රමේය කරාට පස්සේ ඔක්කොම ඉවරයි. හරි? ඊට පස්සේ ඔයගොල්ලෝ හොඳට දැන් එක පාට විභාග ගණන් අල්ලන්න යන්න එපා හොඳේ. මේ ප්‍රමේයත් ඉවර කරාට පස්සේ ආයෙ මුල ඉඳන් මම මේ කරපු ටික බලන්න. ඔයගොල්ලෝ දැන් නෝට් එක හදාගන්න ඇති වීඩියෝ 4ක් ඇති. අද එකත් එක්ක 5යි. ඒ අද එක මම දාන්න නැතුව ඉන්නේ හිටියේ. අද එකක් දානවා. ඒ වීඩියෝ 5 පිළිවෙලට බලන්න. ඕගොල්ලන්ගේ නෝට් එක ආයෙත් බලන්න. ආයෙත් මුල ඉඳන්ම පුනරීක්ෂණයක් කරලා මම පෙළ පොතේ ගණන් කීපයක් හා තව ගණන් කීපයක් අද ගෲප් එකට දාන රැයට ඒ ටික ආයෙත් කරන්න. ඒ කරලා තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ විභාග ගණන් හදන්න. හරි ඒ ටික කරලා තමයි විභාග ගණන් වලට යන්න ඕනේ. ඒ අරිනි විභාග ගණන් වලට යන්න එපා. අනිත් එක තව වැදගත් දෙයක් කියන්න තියෙන පොතේ මතක තියාගන්න. මොකද්ද? වෘත්ත ජ්‍යාමිතියෙම නෙමෙයි ඔය ගාන එන්නේ හොඳේ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරා යා වෘත්ත සම්බන්ධ ප්‍රමේයන් 12 බලා ගත්තා නම් ජ්‍යාමිතිය ගණන් 3න් නිර්මාණයක හැදුවා මේක හැදුවා හරි අර කතේරියා කියලා. එහෙම නැහැ. ඔය වෘත්තය ඇතුලේ ත්‍රිකෝණ තියෙනවා. සමාන්තරාශ්‍ර තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන අභ්‍යන්තර සම්මුඛ කෝණ අතර සම්බන්ධය තියෙනවා.
සමද්විපාද ත්‍රිකෝණ අතර සම්බන්ධය තියෙනවා. හරි? මධ්‍ය ලක්ෂ ප්‍රමේයත් උකට දාන්න පුළුවන්. වෘත්තයක් ඇතුළට ත්‍රිකෝණයක් ඇතුළට. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔය ප්‍රමේයන් 12 විතරක් පාඩම් කරගෙන මේ ඔය ටික බලාගත්ත කියලා වෘත්ත ගණන හදන්න පුළුවන් වෙන්නේ නැහැ ලේසියෙන්. ඒ ඔක්කොම දේවල් ටික නැවත බලන්න ඕනේ. ජ්‍යාමිතිය ඔයගලන්ට ඒක පොඩ්ඩක්වත් මොන තියලා නැහැ. ඉතුරු කරලා නැහැ. හරි? ජ්‍යාමිතිය සියලුම දේවල් කරලා තියෙන්නේ. අර මම අර මල්ලි කිව්වේ මලිනි හැමදාම මට මතක් කරන්නේ ප්‍රමේය කරන්න කියලා ඒකත් මම කරනවා. හොඳේ. ඒකත් ඔයගලන්ට වීඩියෝ එකකින් හරි මම කරලා දාන එක හරි ලේසි. පුංචි දෙයක් ඒකේ තියෙන්නේ. ඒක නිසා බලන්න ජ්‍යාමිතිය පොඩ්ඩක්වත් මම ඉතුරු කරලා නැහැ. ඇත්තටම මට ඉතුරුලා තියෙන ත්‍රිකෝණමිතියයි කුලක සම්භාවිතාව. සම්භාවිතාව තමයි අපිට ගොඩාක්ම ඉතුරුලා තියෙන්නේ. දැන් ඊළඟ දවසේ පටන් ගන්න බොහෝ විට අඟහරුවාදා හෝ බදාදා වෙන්න පුළුවන් ත්‍රිකෝණමිතිය පටන් ගන්න. හරි? ත්‍රිකෝණමිතිය පටන් අරගෙන ත්‍රිකෝණමිතියේ sin cos tan ඒ වගු බලන විදිය ඔක්කොම කරන හොඳේ. ඒක නිසා බය වෙන්න එපා වුණාට හැබැයි මතක තියාගන්න ත්‍රිකෝණමිතිය පටන් ගන්න කලින් පයිතකරස් සායිත් බලා ගන්න ලඝු ගණක වගුව බලන විදිය තියෙන්නේ. ලඝු ගණක වගුව. ඒකයි බලා ගන්න. ලඝු ගණක ගණන් හදපු විදිය හොඳේ. අර වියුති තියෙන ඒවා. මතකනේ පූර්ණාංශය දශමාංශය තීරණය කරන්න හැටි ඒ ඔක්කොම බලා ගන්න. නැත්තම් ඒවා ආයි පන්තිය නම් මට ටොකු වෙන උගන්නු ගන්න යන්න පුළුවන්. දැන් ඉතින් මට මොකෝ මෙතන මයික් එකට කැමරාවට ටොකු වනින්නේ නැහැ නේද? ඒක නිසා මතක තියාගන්න ඒ ටික හරියට බලා ගන්න. මෙන්න මෙහෙමයි පුතේ. අපි අන්තිම ප්‍රමේය. මෙච්චරයි. මම අදිනවා වෘත්තයක්. මේ වෘත්තයට මම අදලා දිනවා පුතේ ස්පර්ශකයක්. මේ ස්පර්ශකය වලට පේන ඇති. මේ වෘත්තයේ කේන්ද්‍රය හරි කේන්ද්‍රයයි මේ ස්පර්ශක ලක්ෂයයි යා කරොත් ඕගොල්ලෝ දන්නවා මේ ස්පර්ශක ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව ස්පර්ශකයට ලම්බකයක් කියලා. මම ඒක යා කරන්නේ නැහැ. මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම පුතේ මේ ස්පර්ශක ලක්ෂය එක් ලක්ෂයක් වන විදිහට මම මේ වගේ ජායක් අඳිනවා. ජාය. මේ ජාය තමයි AB ස්පර්ශකය තමයි PQ. හරි? ස්පර්ශක ලක්ෂය තමයි B ලක්ෂය. මම මෙයා මෙතෙන්ට යා කළොත් මෙතන ලම්බකයක් එනවා. හැබැයි ජාය ස්පර්ශකය අතර ලම්බකයක් තියෙනවද නැහැ? හරි? ජාය ස්පර්ශකය අතර ලම්බකයක් නැහැ. පුතේ මම මෙතන ABP කෝණය ඔයගොල්ලන්ට පේනවා. මෙන්න මේ කෝණය. ABP කෝණය. හරි? දැන් ඕගොල්ලෝ AB ජායෙන් වෘත්තය කැඩෙනවනේ පුතේ වෘත්ත ඛණ්ඩ දෙකකට මේ මහා වෘත්ත ඛණ්ඩයක් තියෙනවා මේ පැත්තේ තියෙන සුළු වෘත්ත ඛණ්ඩයක්. එතකොට මේ ABP කෝණය තියෙන්නේ මේ සුළු වෘත්ත ඛණ්ඩය ඇතුළේනේ. මේ පැත්තේදී. එයාට විරුද්ධ පැත්තේ තියෙන වෘත්ත ඛණ්ඩයට කියනවා ABP කෝණේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය කියලා. එතකොට මෙන්න මේ මහා වෘත්ත ඛණ්ඩයට කියනවා ABP කෝණේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. අපිට තියාගන්න මෙන්න මේ වෘත්ත ඛණ්ඩය මේ මහා වෘත්ත ඛණ්ඩය මෙන්න මේ කොටස එයා තමයි ABP ගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. මම මෙන්න මෙහෙම කෝණයක් ගන්නවා. මේ කෝණය ABC කෝණය කියලා දන්න ඕක තමයි වෘත්තයේ කේන්ද්‍රය. හොඳේ. මෙන්න මේ ACB කෝණය. මෙන්න මේ කෝණය. ඒ කෝණය ඉන්නේ ABPට ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. ABP කියන්නේ ජායත් ස්පර්ශකයක් අතර හැදෙන කෝණය. එයාගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ ඉන්න ACB කියන කෝණය පුතේ මතක තියාගන්න මේ දෙන්න විශාලත්වයෙන් සමානයි. හරි මේ දෙන්න විශාලත්වයෙන් සමානයි. මෙයා x නම් මෙයා x. ඒ ප්‍රමේයක් විදිහට කියන්නේ කොහොමද? වෘත්තයකට ඇඳි ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයට ඇඳි ජායක් අතර සෑදෙන කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වේ. දැන් මේ කියන්නේ ස්පර්ශකයක්. B තමයි ස්පර්ශක ලක්ෂය. AB කියන්නේ ස්පර්ශක ලක්ෂයට ඇඳි ජාය. ස්පර්ශකයක් ජායක් අතර කෝණය තමයි මේ ABP. එතකොට මෙයාගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය තමයි මේ තියෙන්නේ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ ඕනම තැනකට ආපාතනය කරන කෝණයක්. දැන් අපිට මෙහෙම කෝණයක්. එයාත් මොකද වෙන්නේ? එයාත් මේ x ට සමානයි. එයාත් ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණයක්. මේත් එක්කම ඔයගොල්ලෝ දන්නේ එකම ඛණ්ඩේ කෝණ කොහොමද සමානයිනේ. මේ කොහොමද සමාන වෙන්නේ බෑ. එයාත් මේ x ට සමානයි. හරි. ඒත් එක්කම මෙන්න මෙහෙම හිතන්නකෝ. ඕකම. මම ආයි ඔය සටහනම අඳිනවා. මේ හරි. මේව සතහනමයි කියලා හිතන්නකෝ වෙන්නේ.
මේ තියෙන PQ රේඛාව මේ තියෙන B කියන ස්පර්ශක ලක්ෂය මේ තියෙන AB ජාය මේ තියෙන O කේන්ද්‍රය ඔය තියෙන O කේන්ද්‍රය මොනතර බලයි මේකමයි අර ඇඳලා තියෙන්නේ මේකෙම ෆොටෝකොපියක් අර තියෙන්නේ අපි හිතමු මම ABQ කියන කෝණය ගන්නවා මෙන්න මේ කෝණය ගත්තොත් ABQ AB කියන ස්පර්ශකයේ B කියන ස්පර්ශ ලක්ෂය හරහා PQ කියන ස්පර්ශකය ඇඳලා තියෙනවා පුතේ ABQ කියන්නේ ජායත් ස්පර්ශකයක් අතර හැදෙන කෝණයක් මට ඕන නම් මෙතනත් ඔක ලකුණු කරන්න දෙන්න ABQ නේ ABQ මෙන්න මේ කෝණය ජායත් ස්පර්ශකයක් අතර හැදෙන කෝණයක් මේ කෝණයගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය කවුද එතකොට AB ජායන් වෘත්ත ඛණ්ඩ දෙකකට බෙදෙනවානේ මේ මහා වෘත්ත ඛණ්ඩය මේ සුළු වෘත්ත ඛණ්ඩය දැන් ABQ කියන එක්කෙනා ඉන්නේ මහා වෘත්ත ඛණ්ඩයේ පැත්තේ ඉලක්කෙනි එන යාට විරුද්ධ පැත්තේ තියෙන මේ සුළු වෘත්ත ඛණ්ඩයනේ පුතේ AB ජායන් මේ සුළු වෘත්ත ඛණ්ඩයට කෝණයක් ආපාතනය කළොත් මෙන්න මෙතෙන්ට මම ADB ආපාතනය කරනවා එයා තමයි අර ABQ ගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය නේද මේ දෙන්නම කොහෙන්නේ මෙයාවයි නම් මෙයත්යි මේ දෙන්න සමානයි මේ දෙන්න සමානයි මෙතෙන්ට විතරක් නෙමෙයි මම මේ මෙතෙන්ට කෝණයක් ආපාදනය කරත් එයත් මෙයාට සමානයි ඔන්න ඕක තමයි අන්තිම ක්‍රමයෙන් කියන්නේ මම ප්‍රමේය දාලා තියෙන මේක සාධනය කිරීලා මුකුත් නැහැ ඔයාලට දෙන්නේ මම දාලා තියෙන ප්‍රමේය ලියලා ඒකේ මම අදාළ නෝට් එක දාලා තිනවා ඒකම ඔයගලගේ ජ්‍යාමිතිය පොතට ගන්න විතරයි මේකයි අඳින්න දෙයක් නැහැ ඕන්න මේක අද ගන්න පුළුවන් ඔයගලන්ට දැන් මෙතන ගත්තොත් මොකද්ද වෙන්නේ මෙතන ABP කියන කෝණය. එයා තමයි ජායත් ස්පර්ශකයක් අතර හැදලා තියෙන කෝණය. එයා සමානයි. එයාගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය මේ පැත්තේ වෘත්ත ඛණ්ඩය මහා වෘත්ත ඛණ්ඩය. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය තමයි කවුද? ACB. අපි මෙතන B කියලා ලක්ෂයක් දැම්මොත් AEB කියන්නේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයක්. කොහොමද මේ දෙන්න සමාන වෙන්න බෑ. එකම ඛණ්ඩයේ කෝණ නිසා ඒත් එක්කම පුතේ මෙයයි මේ දෙන්නයි සමානයි. ඒත් එක්කම පුතේ දැන් මෙතන ගත්තොත් මේ රූපෙමයි අතන තියෙන්නේ. ABQ කියන මේ මහා කෝණය මම ලකුණු කරලා දෙන්නේ. මෙන්න මෙයාව. එයා ඉන්නේ මහා වෘත්ත ඛණ්ඩයේ පැත්තේ ඉන්නේ. එයාගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය තමයි මේ පැත්තේ ඉන්නේ සුළු වෘත්ත ඛණ්ඩය. එහෙනම් මේ ජායෙන් මේ සුළු වෘත්ත ඛණ්ඩයට ආපාදනය කරපු ADB කියන කෝණයයි මේ මොකෝ වෙන්නේ? සමාන වෙනවා. ඇයි මෙයාගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයනේ මේක? එහෙනම් මට ලියන්න පුළුවන් පුතේ මෙතන ABQ සමානයි AD මේ දෙන්න සමානයි. ABQ සමානයි ADB. හරි? ඔයගලන්ට අර මම දාපු ටියුට් එකේ තියෙනවා කොහොමද? ඒක නිසා අලුතෙන් මේව කරන්න දෙයක් ලියන්න දෙයක් නැහැ. හරි එහෙනම් මොකක්ද අපේ ප්‍රමේය? වෘත්තයකට ඇඳි ස්පර්ශකයක් ස්පර්ශක ලක්ෂයට ඇඳි ජායක් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වේ. ඔයගලන්ට පුළුවන් පුතේ මේක ලියා ගන්න. මම එක රූපයයි ඔයගලන්ට ටියුට් එකේ දාලා තියෙන රූප දෙකම ඕන නම් හදලා ඉක්මනට ලියා ගන්න. මම තවත් පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. එච්චරයි. ඊට පස්සේ අපි පාඩම නවත්තමු. ඉක්මන් කරන්න. හරි පුතේ ඔච්චරයි. ඔය
ලියාගත්තා නැති. හරි. දැන් එහෙනම් අපි වෘත්ත ජ්‍යාමිතියට අදාළ සියලුම ප්‍රමේයන් සාකච්ඡා කරලා ඉවරයි. දැන් මේකේ ඔයගොල්ලන්ට සාධනය කරන ගානකට මේක සම්බන්ධ කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට සාමාන්‍ය මේ වගේ කෝණයක් දීලා මේ. එතන ස්පර්ශක ලක්ෂය නියුදීලා බලන්න. ඕනට දෙනවා මේ කෝණයේ අංශක 50යි. මේ කෝණයේ අංශක 70යි. x y මේ දෙන්නා හොයන්න කියනවා. හරි. කියන්න බලන්න x කීය දෙන්නේ? x 70යි. දැන් ඔයාලට වෙනවා මෙතන ජායන් දෙකක් තියෙනවානේ. මම මෙතන a b කියලා එක ජායක් තියෙනවා. b c කියලා තව ජායක් තියෙනවා. p q තමයි ස්පර්ශකය. කේන්ද්‍රය O. එයා වෙනම කතාවක්. හරි. කේන්ද්‍රය තමයි O. පැහැදිලිද? කේන්ද්‍රය කියන්නේ O. AB කියන ජායක් ස්පර්ශකයක් අතර හැදෙන කෝණය අංශක 50යි. මේ අංශක 50යි. හැබැයි මේ ජායක් මේ ස්පර්ශකයක් අතර හැදෙන කෝණය නෙමෙයි. මෙයාගේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩය තමයි මේ පැත්තේ තියෙන්නේ. මේ වෘත්ත ඛණ්ඩය. එහෙනම් ඒකාන්තර වෘත්ත ඛණ්ඩයට ආපාදනය කරලා තියෙන මේ කෝණය. එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන් y සමානයි අංශක 50යි. ක්‍රමයේ ලියන්න ඕනේ. ඒත් එක්කම x. x කොහමද වෙන්නේ? කොහොමද කියන BC කියලා ජායක් තියෙනවා. මේක BC කියන ජායක්. මේ දිනේ ස්පර්ශක ලක්ෂයට يعني ස්පර්ශකය. එහෙනම් BC කියන ජායක් ස්පර්ශකයක් අතර කෝණය තමයි මේ. පුතේ මේ ජායෙන් මේ පැත්තේ මේ කෝණය තියෙන්නේ. මේ දිනේ අනිත් පැත්ත. ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. මේ වෘත්ත ඛණ්ඩය ඒකාන්තර වෘත්ත ඛණ්ඩය. එහෙනම් මේ BC ජායෙන් BQ ස්පර්ශක කොටසත් අතර හැදෙන කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩය තමයි මේ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයට තමයි x ආපාදනය කරලා තියෙන්නේ. x 70යි. හරි? හරි සරලයි. දැන් ඔය අතර දෙන්න පුළුවන් මෙහෙම. කේන්ද්‍රයටත් කෝණයක් ආපාදනය කරලා මේ ජායෙන් කේන්ද්‍රයට ආපාදනය කරලා එයා හොයන්න. එයාට z කියලා දාලා එයා හොයන්න දෙන්න පුළුවන්. දැන් ඔයා දන්නවනේ y හොයාගත්තා නම් එතන y නේ. y 50යි නම් z කීයේ? ඒ වගේ දෙගුණයක් 100යි. හරි? ඕවටමයි ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේයන් වෘත්ත චතුරස්‍රයක් කොහෙන් හරි ඇඳලා ඒ වගේ කොටස් දෙන්න පුළුවන්. ඒක නිසා ඔන්න පුතේ එහෙනම් අපි වෘත්ත ජ්‍යාමිතියට අදාළ සියලුම ප්‍රමේයන් ටික සාකච්ඡා කරලා ඉවර කරා. හරි? වෘත්ත ජ්‍යාමිතියේ මේ අන්තිම ප්‍රමේය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සම්බන්ධ ප්‍රමේය මෙතනින් ඉවරයි. එහෙනම් ඔන්න වෘත්තයක ජාය සම්බන්ධ ප්‍රමේයන් තිබුණා පුතේ. ඔන්න මුලින් ඉඳන් ආයිත් මම මතක් කරගෙන ඉන්න ඕගොල්ලන්ට වෘත්තයක ජාය සම්බන්ධ ප්‍රමේයන් තිබුණා. ප්‍රමේයක් හා විලෝමයක්. ඊට පස්සේ වෘත්ත ඛණ්ඩ සම්බන්ධ එකම ඛණ්ඩයේ කෝණ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය හා පරිධිය මත ආපාදනය කරන කෝණය අතර සම්බන්ධය අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණය අතර සම්බන්ධය. හරි? ඒ ටික අපි 10 ඉගෙන ගත්තේ. අපි 11 ප්‍රමේයන් විදියට වෘත්ත චතුරස්‍ර හා ඒකේ විලෝමය ඉගෙන ගත්තා. ඒ වගේම තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික්කෙමින් සැදෙන බාහිර කෝණය හා අභ්‍යන්තර සම්මුඛ කෝණය අතර ප්‍රමේය ඉගෙන ගත්තා. ඊට පස්සේ අරය හා ස්පර්ශක ලම්බකයි කියන ඒ ප්‍රමේය ඉගෙන ගත්තා. ඊට පස්සේ පුතේ ස්පර්ශක දෙකක් ඇඳලා තියෙනකොට ඒ ස්පර්ශක දෙකෙන් කේන්ද්‍රයට ආපාදනය කරන කෝණය ස්පර්ශක දෙකේ දිග ස්පර්ශක අතර කෝණ සමච්ඡේදනය සම්බන්ධ ප්‍රමේයක් ඉගෙන ගත්තා. අන්තිමට ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ ප්‍රමේය ඉගෙන ගත්තා. ඔන්න ඔය ප්‍රමේයන් ටික නැවත බලන්න ඕගොල්ලෝ නැවතත් බලලා සාධනය කරපු ප්‍රමේයන් කීපයක් තුනා. ඒවා ඕගොල්ලෝ සාධනය කරන්න නැවත අපි හදපු ගණන් 10 දී හදපු ගණන් නැවත බලන්න. ඒත් එක්කම මම ගිය සතියේ දීපු ගණන් වලට අලුත් ගණන් කීපයක් අද මම ඔයගලන්ට ගෲප් එකට දානවා. ඒ ටිකත් ඔව් කරන්න. ඊට පස්සේ අපි විභාග ගණන් පුතේ හොඳට කියවන්න ඕනේ. අංක 1 දැන් ගොඩාක් අය පේපර් එකේ විභාග පේපර් එකේ රූපේ තියෙනවනේ. අන්නේ රූපේ දිහා බලාගෙන තමයි ඔයගොල්ලෝ උත්තරේ තීරණය කරන්නේ. මටත් බෑ. තමන්ගේ අතින් රූපේ අඳින්න වෙනම කොලයක. තමන්ගේ අතින් රූපේ වෙනම කොලයක අඳින්න. නම් කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා මෙන්න මේ කෝණය x ලෙස ගන්න කියලා. දාගන්න එතෙන්ට x. ඊට පස්සේ ඊටු ටික තීරණය කරන්න. අවශ්‍ය නිර්මාණයක මත කරන්න. ඔය ඇඳපු රූපේ මත. අර විභාගේ ප්‍රශ්න පත්‍රයේ තියෙන එක දිහා බලාගෙන ගාන කියෝ හොයන්න යන්න එපා. එහෙම බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ ඔක්කොම දේවල් වල තමයි විභාග ප්‍රශ්න වලට යන්නේ. හරි? ජ්‍යාමිතියට දැන් වෙනම පොතක් ඔයගොල්ලෝ හදලානේ තියෙන්නේ. ඒකේ තියෙන ඔක්කොම ප්‍රමේයන් දැන් ඔයගොල්ලන්ගේ. එක ප්‍රමේයයන් අඩු කරනවා කිය ප්‍රමේය විතරයි. ඒකෙච්චර ගැටලුවක් කරගන්න එපා. ඒකත් මම මතක් කරනවා ඔයගොල්ලන්ට. හරි. එහෙනම් අපේ ජ්‍යාමිතිය සම්පූර්ණයෙන් ඔන්න අපි ඉවර කරලා තියෙනවා. හරි? නිර්මාණය ඉවරයි. ත්‍රිකෝණ සමාන්තරාංශ සරල රේඛා හා සමාන්තර රේඛා වෘත්ත ජ්‍යාමිතිය ඔක්කොම අපි කතා කරලා තින්නේ. අපි පුතේ ඊළඟ දවසේ පටන් ගන්න යන්නේ ත්‍රිකෝණමිතිය. හරි? ත්‍රිකෝණමිතිය තමයි අපි පටන් ගන්න යන්නේ. ත්‍රිකෝණමිතිය පටන් ගන්න කලින් පයිතගරස් හොඳට බලාගෙන ඉන්න. ලඝු ගණක වගුව භාවිතා කරපු විදිය හොඳට බලාගෙන ඉන්න. ඒ දේවල් ටික ඕන වෙනවා. සංකීර්ණ පාඩමක් ඔන්ලයින්ම සම්බන්ධ වෙන්න බලන්න මේ පාඩමට. කවුරුවත් මේ මම අර කලින් කිව්වා වගේ මේ
අද වීඩියෝ එක බලලා යන්තම් කොට යන්න බලාගෙන එහෙම හිතාගෙන ඉන්න එපා. ඔන්ලයින්ම සම්බන්ධ වෙන්න. මොකද මට ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. ඕගොල්ලොත් මගෙත් එක්ක කතා කරන්න. සමහරු මයික් එක ඔන් කරන්නෙත් නෑ ප්‍රශ්නයක් අහුවාම එහෙම බෑ. හරි? ඒක නිසා අපි එහෙනම් තව දවස් දෙකකින් හෝ තුනකින් ත්‍රිකෝණමිතියත් එක්ක මුණ ගැහෙමු. ආයුබෝවන් සියලු දෙනාටම.